අයිබෝන් පොතේ සියලු දෙනාටම සුබ දැසනක් වේවා. අද මං ඉරිදා දවසේ කණ්ඩායමක් මේ Zoom එකනොත් එකක් යනවා YouTube එකනොත් දැන් එකක් යනවා. දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. අපි අවසානයේට නතර කරේ තොරතුරු පද්ධති වර්ගීකරණය කියන තැනින්. එතකොට ඒකෙදි මම ඔයාලට කියලා දුන්නා. අනිත් කාරණේ මේ ඊයේ රෑ තිබ්බ Excel එකට එන්න බැරි වුණා නම් ඒක link එක අද දවල් වෙද්දී දානවා. අනිවාර්යෙන් ඒක බලන්න අපි තාමත් වැදගත් කාරණා ටිකක් කතා කරේ එතනදී. හරිද? පොට් එක පෙරලා ගන්න. පොට් එක පෙරලා ගන්න. හරි. පුතේ අපි දැන් අද කතා කරන්න තියෙන්නේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති කියන කොටස මම චුට්ටක් පැහැදිලි කිරීම කරලා ඉන්න. අපි දැන් තොරතුරු පද්ධති ගැන කතා කරා. පොට් එක පෙරලා ගන්න සියලු දෙනාම දාගන්න මාතෘකාව අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති manual information system. අපි අද කතා කරන්නේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ගැන. මම පොඩ්ඩක් ගිය සතියේ කරපු එක වාට හඳුන්වලා ඉන්නා. හරිද? අපි තොරතුරු පද්ධති ගැන කතා කරේ. තොරතුරු පද්ධති ගැන කතා කරනකොට තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා කියලා මම කිව්වා. හරිද? තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒ වර්ග දෙක තමයි අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති. ඒ කියන්නේ පුතේ තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලි මිනිස් අතින් කරනවා නම් අපි ඒවට කියනවා අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති කියලා. ඊට පස්සේ අනිත් එක තියෙනවා පුතේ. එයා තමයි පරිගණක පාදක තොරතුරු පද්ධති. ඒ කිව්ව මොකද්ද? තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය පරිගණකයක් පාදක කරගනිමින් පරිගණකයෙන් සිදු වෙනවා නම් අපි ඒවට කියනවා පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා. ලියා ගන්න මාතෘකාව අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති. අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති manual information system. අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති manual information system. අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති manual information system. අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති. හොඳයි. පුතේ මොකද්ද මේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක් කියන්නේ? අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක් කියන්නේ තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය මිනිස් අතින් සිදු වෙනවා නම් අපි ඒවට කියනවා අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති කියලා. මොනවාද උදාහරණ? උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පුතේ වාගේ පාසලේ නාම ලේඛනේ ඉන්නවා නම් ටික් එක දානවා නැත්නම් බිංදුව දානවා වැරදුනොත් කියලා ටිකක් ගාලා මකනවා. දැන් ටිපෙස් කරනවා නැත්නම්
බ්ලේඩ් එකක් අරගෙන සූරලා එක නිවැරදි කරනවා. අන්න ඒ විදිහට. හරිද? මාතෘකාව අත්‍යවුරු තොරතුරු පද්ධති. අපි ඉංග්‍රීසියෙන් කියනවා manual information system. අත්‍යවුරු තොරතුරු පද්ධති. manual information system. ඩෝංගල දාගන්න. තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය හරිවත් දැන් ලියන්න. තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය දැන් පුතේ අලුතින් ආපු කෙනෙක් ඉන්නවා නම් ඒ කරපු සියලු ටික මම එවන්නම්. මේ පන්තියේ කණ්ඩායම් කීපයකට පැවැත්වෙනවා. බදා දෙකක් තියෙනවා, සෙනසුරාදා දෙකක් තියෙනවා, අද එකක් තියෙනවා මේ විදිහට. ලියන්න දරුවක් දාලා තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය මිනිස් අතින් සිදුවන්නේ නම් තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය මිනිස් අතින් සිදුවන්නේ නම් මිනිස් අතින් සිදුවන්නේ නම් මිනිස් අතින් සිදුවන්නේ නම් මිනිස් අතින් සිදුවන්නේ නම් එවැනි තොරතුරු පද්ධති තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය මිනිස් අතින් සිදුවන්නේ නම් එවැනි තොරතුරු පද්ධතිය අත්‍යවුරු තොරතුරු පද්ධති ලෙස එවැනි තොරතුරු පද්ධති අත්‍යවුරු තොරතුරු පද්ධති ලෙස එවැනි තොරතුරු පද්ධති අත්‍යවුරු තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි. එවැනි තොරතුරු පද්ධති අත්‍යවුරු තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි. අත්‍යවුරු තොරතුරු පද්ධති ලෙස හඳුන්වනවා. එහෙනම් පුතේ මොකක්ද අත්‍යවුරු තොරතුරු පද්ධතිය කියන්නේ? තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලිය මිනිස් අතින් සිදුවනවා නම් අපි ඒවට කියනවා අත්‍යවුරු තොරතුරු පද්ධති කියලා. ලියාගන්න උදාහරණ ලියාගන්න. උදාහරණ පාසලක සිසුන්ගේ පැමිණීම ලකුණු කිරීම සඳහා පාසලක සිසුන්ගේ පැමිණීම ලකුණු කිරීම සඳහා නාම ලේඛනය අතින් ලකුණු කිරීම. නාම ලේඛනය අතින් ලකුණු කිරීම. නාම ලේඛනය අතින් ලකුණු කිරීම.
නාම ලේඛනය අතින් ලකුණු කිරීම. ලකුණු කිරීම. ඊට පස්සේ පුතේ වෙළඳ සැල් වල දෙවෙනි උදාහරණය වෙළඳ සැල් වල වෙළඳ සැල් වල වෙළඳ සැල් වල මිනිස් අතින් වෙළඳ සැල් වල මිනිස් අතින් බිල් සැකසීම. 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 හරි පුතේ එහෙනම් ඔයා මතක තියාගන්න ඕන මොකද්ද? තොරතුරු පද්ධති වර්ග නැත්නම් ආකාර දෙකයි. මොනවද ඒ ආකාර දෙක? එකක් තමයි පුතේ අත්‍යවර තොරතුරු පද්ධති. ඒ කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලි මිනිස් අතින් සිදු වෙනවා නම් ආයේ පාඩම් කරන්න මේවා තියාගන්න එපා. හොඳට කියනකොටම අවබෝධ කරගන්න. තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලි මිනිස් අතින් සිදු වෙනවා නම් අපි ඒවට කියනවා මොනවද? අත්‍යවර තොරතුරු පද්ධති කියලා. ඊට පස්සේ පුතේ අපි දැන් ඊගාවට කතා කරනවා පරිගණක පාදක තොරතුරු පද්ධති කියන එක. අපි මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලි පරිගණකයක් පාදක කරගෙන සිදු වෙනවා නම් අපි ඒවට කියනවා පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා. මොනවද උදාහරණ? ඔබ දැකලා තියෙනවා පුතේ සුපර් මාකට් වල කාගිල්ස් එකේ, කීල්ස් එකේ, අපිකෝ එකේ අපි භාණ්ඩයක් ගන්න ගියාම ඒ භාණ්ඩේ බිල් කරන්න පුතේ අර බාකෝඩ් රීඩර් එකට අල්ලලා තීරුකේත කියවන එකට අපි උදේ පන්ති වලත් ඒක කතා කරා 10 වසර මුල් පාඩම් වල තියෙන්නේ බාකෝඩ් රීඩර් එක. ඒකට කවුරු වුණෝ ආවේ නැත්තම් මම අර එක සැරයක් ලින්ක් එකක් දාලා තිබ්බේ. අන්න ඒ ලින්ක් එකෙන් බලන්න. ආයෙකත් හම්බුනේ නැත්තම් මට මැසේජ් එකක් දාන්න මම ආයෙ වන්නම්. හරිද? එතකොට පුතේ අපිට මේ භාණ්ඩයේ සිස්ටම් එකක් කරහා බිල් වෙන්නේ. දැන් ඔයා කල්පනා කරන්න ඔයා ගිහිල්ලා ෆාමසියකින් අහනවා ඔය තියෙන ප්‍රධාන පෙළේ ෆාමසියකින් අහනවා යම්කිසි බේතක් කියලා ඒක තියනවාද කියලා. සාමාන්‍ය ක්‍රමවේදය නම් මොකද්ද? රාක්ක පෙරලගෙන හොයලානේ කියන්නේ. නමුත් පුතේ සිස්ටම් කරලා තියෙන ඒවා තියෙන ෆාමසි කරන්නේ මොකද්ද? ඔයා කියපු අදාළ බේතේ නම සිස්ටම් එකේ එන්ටර් කරලා බලනවා. එන්ටර් කරලා බලලා සිස්ටම් එකේ තියෙනවා නම් මෙන්න මෙච්චර ස්ටෝ එකක් මෙච්චර තොගයක් තියෙනවා කියලා. අන්න එතකොට පාරිභෝගිකයට තියෙනවා මෙන්න මේ බේත තියෙනවා කියලා. ඒකයි පුතේ පරිගණක ගත කිරීමේ වාසිය තියෙන්නේ. ඒ කියන්නේ සුපර් මාකට් එකක උනත් තියෙන සෑම භාණ්ඩයකම පුතේ ඒ තියෙන තොගේ ප්‍රමාණය ස්ටෝ මැනේජ්මන්ට් තොග කළමනාකරණය වාට කොමර්ස් වලදී උගන්වයි. ඒ තොගේ ප්‍රමාණය පරිගණකයේ තියෙනවා. එතකොට අපි යම්කිසි භාණ්ඩයක් දැන් හිතන්නකො හාල් කිලෝ 1000ක් තියෙනවා. යම්කිසි කෙනෙක් ඇවිල්ලා හාල් කිලෝ 100ක් මිලදී ගන්නවා. ඊට පස්සේ සිස්ටම් එක ඔටෝමැටිකලි අප්ඩේට් කරනවා. තව කිලෝ 900යි අපි ළඟ ඉතුරු තියෙන්නේ කියලා. ඒ වගේම පුතේ සිස්ටම් වල තියෙන තව වාසියක් තමයි වෙනම වාර්තාවක් එනවා මදිපාඩුව. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි වෙළඳ සැල් වල බහුතරයක් කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන එක නෙමෙයි පුතේ. කරන්නේ නිෂ්පාදනය කරපු භාණ්ඩ ගෙන්නවලා වෙළඳ සැල් හිමියට ලාභයක් තියාගෙන විකුණන එක. තොග මිලට අරගෙන සිල්ලර වශයෙන් විකුණන එක. එතකොට පුතේ වෙනම සිස්ටම් එකේ කොටසකට ඇතුළත් වෙනවා. මෙන්න මේ භාණ්ඩ වල අපිට මදිපාඩුවක් තියෙනවා. මේක වහාම නැවත මිලදී ගන්න කියලා. අන්න ඒ වගේ වැඩ කටයුතු රාශියක් මේ පරිගණක පාදකයේ සිද්ධ වෙනවා. හරි ඇඩ්වාන්ස්. දාගන්න මාතෘකාව පරිගණක පාදක තොරතුරු පද්ධති. පරිගණක පාදක තොරතුරු පද්ධති. පරිගණක පාදක තොරතුරු පද්ධති. Computer based information system. Computer based information system. සමහර වෙලාවට මේ CBIS කියලා කියනවා. CBIS කියලා සමහර වෙලාවට අහනවා.
computer based information system පරිගණක පාදක තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති ලියන්න දරුවක් දාලා තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී පරිගණක පාදක කොට ගනිමින් තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී පරිගණක පාදක කොට ගනිමින් තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී පරිගණක පාදක කොට ගනිමින් සිදුවන්නේ නම්
පරිගණක පාදක කොට ගනිමින් සිදුවන්නේ නම් එවැනි තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති ලෙස තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලි පරිගණක පාදක කොට ගනිමින් සිදුවන්නේ නම් එවැනි තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි. පරිගණක පාදක තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි. එතකොට පුතේ මේ තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලි පරිගණක භාවිතයෙන් සිදු වෙනවා නම් අපි ඒවට කියනවා මොනවද? පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා. ලියන්න උදාහරණ සුපිරි වෙළඳ සැල් වල පරිගණක භාවිතයෙන්
පරිගණක භාවිතයෙන් සුපිරි වෙළඳසැල්වල පරිගණක භාවිතයෙන් සුපිරි වෙළඳසැල්වල පරිගණක භාවිතයෙන් සුපිරි වෙළඳසැල්වල පරිගණක භාවිතයෙන් තොග පාලනය ස්ටෝ මැනේජ්මන්ට් කියන්නේ තොග පාලනය කිරීම සහ බිල් නිකුත් කිරීම 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 බිල් නිකුත් කිරීම හරි දැන් පුතේ අපි ඊගාවට කතා කරනවා මේ අත්‍යවරු තොරතුරු පද්ධති සහ පරිගණක තොරතුරු පද්ධති අතර තියෙන පුතේ වෙනස්කම් දාගන්න අනුමාතෘකාවක් අත්‍යවරු සහ පරිගණක පාදක තොරතුරු පද්ධති අතර වෙනස්කම් දාගන්න අනුමාතෘකාවක් අත්‍යවරු හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර වෙනස්කම් අත්‍යවරු හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර වෙනස්කම් අත්‍යවරු හා පරිගණක පාදක තොරතුරු පද්ධති අතර වෙනස්කම් අත්‍යවරු සහ පරිගණක පාදක තොරතුරු පද්ධති අතර වෙනස්කම් පුතේ මේ කොටස අනිවාර්යෙන් ඔයාගේ විභාගෙට එනවාමයි හරිද අනිවාර්යෙන් මෙයා විභාගෙට එනවා ඒ නිසා මේක හොඳට අවබෝධ කරගන්න ඕන අපි ඉස්සෙල්ලාම බලමු මෙතන අපි ඉස්සෙල්ලාම මෙතන බලමු මේ ලක්ෂණ පිළිබඳව විනාඩියක් දෙන්න චුට්ටක් මේක බලාගන්න ලියන්න එපාම කවුරුත් කිසිවක් ලියන්න එපා චුට්ටක් මේක බලන්න හොඳයි පුතේ මේකේ බලන්න මේ අත්‍යවරු තොරතුරු පද්ධති කියන එක හරිද මේ අත්‍යවරු තොරතුරු පද්ධතිය වල බලන්න දත්ත සැකසීමෙන් තොරතුරු ලබා දීම නිසා පුද්ගලයා හස්තියව සිදු කරන නිසා දෝෂ සිදුවීමට ඇති ඉඩකඩ ඇත්තනේ කතාව දැන් එච්චර තියා අපි සාමාන්‍යයෙන් අතින් ලියා ගන්නකොට නමක් කිව්වත් ඒ නම ලියන කෙනා සමහර විට වැරදියට ලියන්නේ හරිද දැන් මගේ නම තාරුකනේ තාරුක කියපු ගමන් ලියන මිනිස්සයා ලියන තාරක කියලා අර කෑල්ල නෑ ඒ වගේ අතින් කරනකොට පුතේ දෝෂ තියෙන්න ඇති වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් ඉහළයි හරිද නමුත් පුතේ පරිගණකයෙන් කරනකොට එහෙම නෑ සකසන ලද වැඩසටහනකට අනුව තොරතුරු ලබා දෙන බැවින් දෝෂ ඇතිවීම ඉතාමත් මොනවාද දෝෂ ඇතිවීම ඉතාමත් අඩුයි ඊට පස්සේ තොරතුරු සකසා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වේ දැන් ඔයාලා උනත් බලන්න ඔය අතින් යම් කිසි දෙයක් කරනකොට අර ෆයිල් පෙරලලා අනම්මන විස්තර ඔක්කොම ඔයාලා ගන්න ගියාම හෙන කාලයක් යනවා. හැබැයි පුතේ පරිගණකයෙන් කරනකොට එහෙම නැහැ. ඔයාට තියෙන අදාළ අංකය හෝ ඔයාගේ තියෙන විශේෂ membership එක අපි ටයිප් කරපු ගමන් ඒ සියලු තොරතුරු එනවා. හරිද? ඊට පස්සේ දත්ත ගබඩා කිරීම සඳහා විශාල ඉඩ ප්‍රමාණයක්. ඔයා මතක් කරගන්න ඔයාගේ ඉස්කෝලේ තියෙන අර පෞද්ගලිකයි රහසිගතයි කියලා තියෙන්නේ උප්පැන්න සහතික අනම්මනන්ගේ තියෙන සෙට් එක විශාල කබඩ් වල පුතේ අඩුත් කරලා තියෙන්නේ. නමුත් හිතන්න මේ සියල්ල පරිගණකගත කරනවා නම් අපිට ඒ වගේ විශාල ඉඩ ප්‍රමාණයක් එනවද? නෑ. අපිට වැය වෙන්නේ පුතේ පරිගණකයේ තියන්න අවකාශයේ වැය වෙන ඉඩ ප්‍රමාණය විතරයි. ඒ ආකාරයෙන්. ඒක තමයි පුතේ කියන්නේ ඉතා සුළු ඉඩ ප්‍රමාණයක විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබාගත හැකි අතර
කියලා. ඊට පස්සේ පුතේ දත්ත නොයෙකුත් ව්‍යසන වලට භාජන වෙන්න පුළුවන්. දැන් ඔබට මතකද මේ ළඟදී අර උසාවි සංකීර්ණයේ ගින්නක් ඇති වුණා. ඒ ඇති වෙච්ච ගින්නෙන් පුතේ අපරාධකරුවන් විශාල සංඛ්‍යාවකගේ ලිපිගොනු ටික විනාශ වුණා. ඒ කියන්නේ එයාගේ තියෙන සාක්කි, එයාගේ හිස්ටරි එක සියලු දේ විනාශ වුණා. එතකොට හිතන්න පුතේ හදිසියේ ඔයාගේ වැදගත් ලිපිගොනු තියෙන තැනක් ගින්නක් හරි මොකක් හරි ඇති වුණා කියලා ඒවා විනාශ වෙනවා. එතකොට පුතේ මේ අපි අතින් කරනකොට ඒ දත්තවල ආරක්ෂාව ඉතාමත් අඩුයි. හොරුන්ට අරන් යන්න පුළුවන්. වැස්සොත් එහෙම වැස්සට දෙවෙන්න පුළුවන්. හැබැයි පරිගණකයෙන් කරනකොට එහෙම නෑ. පරිගණකයෙන් අපිට පුළුවන් ඩේලි බෑකප් කරන්න. දැන් ඔයා WhatsApp එහෙම භාවිතා කරනවා නම් WhatsApp එක වාට එනවා ඩේලි බෑකප් කරන්න. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් බෑකප් යොදා ගැනීම නිසා ඊට පස්සේ අපිට පාස්වර්ඩ් යොදන්න පුළුවන්. දැන් අද කාලේ ළමයිගේ ෆෝන් එකක් අරන් බලන්න හරියට කොකාකෝලා කම්පැනි රහස් වට්ටෝරුව තියෙනවා වගේ එච්චරට පාස්වර්ඩ් දාලා. අන්න ඒ වගේ පාස්වර්ඩ්, ෆේස් අන්ලොක්, ෆින්ගර්ප්‍රින්ට් ඒ වගේ යොදලා අපිට විශේෂ ආරක්ෂක විධිවිධාන සලස්සන්න පුළුවන්. හොඳයි. දාගන්න මේ වගුව දාගමු. අපි දැන් කතා කරේ අත්‍යුර සහ පරිගණක පාදක තොරතුරු පද්ධතිය අතර වෙනස්කම්. දාගන්න මේ වගුව. ඒ වගේම ඊයේ තිබ්බ සෙමිනාර් එකට ආපු නැති අයට මම ලින්ක් එක අද දාන්නම් ඈ. සියලු දෙනා එක බලන්න. පෑනිද අක්කේ මට නිල් පෑනක් ගෙන දෙනවා. අනේ thank you.
තාත්තේ කම්පියුටරේ චන්දීපයක් තියෙනවා. චන්දීපයක් තියෙනවා. පන්ති. අයිති. සාරුකයිද? ඔයාට අක්කර එනවා නේද? මේ බෑකප් කරන්න කියලා WhatsApp එකේ. ඒක කරන්න ඕනේ. නැත්නම් මැසේජ් ඒකලු අර මම කරන්නේ නෑනේ. ඒකින්දලු අරව ඩවුන්ලෝඩ් කරගන්න බැරි. ඔය ෆොටෝ එහෙම දැම්ම. ගල ඔය WhatsApp එකේ නෝට් එක මට බලන්න බෑ. ඒ හින්දා බෑකප් කරගන්න. ඒ බෑකප් කරන්නේ කොහොමද? උදේම එනවනේ හැමදාම. ඒ බෑකප් එක දෙන්න ඕනේ. මට එන්නේ. ඔයාගේ දෙන්න. මම දෙන්නේ නැද්ද? මම දෙන්නේ. අමේ නිමාලි
ඉවරයි නේද? තව ලියන කෙනෙක් ඉන්නවා නම් රේස් ස්ටෑන්ඩ් කරන්න. තව ලියන කෙනෙක් ඉන්නවා නම් රේස් ස්ටෑන්ඩ් කරන්න. අත උස්සන්න එපා රේස් ස්ටෑන්ඩ් කරන්න. ඕකේ රේස් ස්ටෑන්ඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. හරි ඉක්මන් කරමු. හරි මම බලලා කියන්නම් ඈ. ඒ ෆොන්ට් එක ඕනේ මට සාමාන්‍ය විදිහට ඒක ටයිප් කරලා ගන්න. Stay. හරි පුතේ දැන් තාමත් ලියවෙන්නේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ලියා ගන්න. අපි දැන් ඊගාවට කතා කරනවා පද්ධති සංවර්ධන ක්‍රමවේද ගැන. ඒ කියන්නේ පුතේ අපි දැන් මේ තොරතුරු පද්ධති ගැන කතා කරන්නේ. අපි දැන් ඊගාවට සාකච්ඡා කරන පද්ධතියක්. එහෙම නැත්නම් සිස්ටම් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ? හරිද? සිස්ටම් එකක් කොහොමද නිර්මාණය කරගන්න කියලා අපි දැන් ඊගාවට කතා කරනවා. දාගන්න මාතෘකාව පද්ධති සංවර්ධන ක්‍රමවේද. පද්ධති සංවර්ධන ක්‍රමවේද. මාතෘකාව පද්ධති සංවර්ධන ක්‍රමවේද. පද්ධති සංවර්ධන ක්‍රමවේද. පද්ධති සංවර්ධන ක්‍රමවේද. ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න තරුවක් දාලා තරුවක් දාන්න ලියමු. තරුවක් දාන්න ලියමු. තරුවක් දාන්න ලියමු. පද්ධතියක් සංවර්ධනය කිරීමේදී 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 භාවිතා කරන පද්ධතියක් සංවර්ධනය කිරීමේදී භාවිතා කරන පද්ධති සංවර්ධනය කිරීමේදී භාවිතා කරන ක්‍රමවේද අතුරින් එක් ක්‍රමවේදයක් වන්නේ පද්ධතියක් සංවර්ධනය කරන කිරීම වැරපැටුණා. පද්ධතියක් සංවර්ධනය කිරීමේදී භාවිතා කරන ක්‍රමවේද අතුරින්
භාවිතා කරන ක්‍රමවේද අතුරින් එක් ක්‍රමවේදයක් වන්නේ එක් ක්‍රමවේදයක් වන්නේ පුතේ මෙන්න මෙයා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් අපි යට සිංහලෙන් කියනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා. එක් ක්‍රමවේදයක් වන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයයි. අපි යට ඉංග්‍රීසියෙන් කියනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. අපි සිස්ටම් කියන වචනේ S අකුරත්, ඩෙවලොප්මන්ට් කියන වචනේ D අකුරත්, ලයිෆ් කියන වචනේ L අකුරත්, සයිකල් කියන වචනේ C අකුරත් අරගෙන අපි හදනවා SDLC කියලා. වන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයයි. සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. පුතේ මම ඊයේ සෙමිනාර් එකට ආව නම් දන්නවා මම 2020 O level paper එක ගැන පොඩි හැඳින්වීමක් කරා. සෑම අවුරුද්දකම පුතේ සාමාන්‍ය පෙළේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් හරිද? ලකුණු 100න් සම්පූර්ණ ලකුණු 10ක් එනවා මේ තොරතුරු පද්ධති පාඩමෙන්. ඒ නිසා අපි අනිවාර්යයෙන් මේ පාඩමට වැඩි බරක් දිය යුතුයි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයයි. දාගන්න පුතේ අනුමාත්‍රකාවක් සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් SDLC පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අපි දැන් ඊගවට කතා කරනවා මොකක්ද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ කියලා. දාගන්න.
ඉන්න බලන්න. හරි. ලියන්න පුතේ තරුවක් දාලා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර පහතින් දැක්වේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර පහතින් දැක්වේ. පුතේ මේ තියෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර. හරිද? මේක අනිවාර්යෙන් විභාගෙට එනවා. හරිද? එහෙනම් වැඩි බරක් අපි මේකට දෙන්න ඕන. පොඩක් මාත් එක්ක බලාගමු. බලන්න ඉස්සල්ලාම තියෙනවා අවශ්‍යතා හඳුනා ගැනීම. මේ කියන්නේ අපි පද්ධතියක් සැලසුම් නිර්මාණය කරන්න කලින් අපි මේ නිර්මාණය කරන පුද්ගලයාගේ පුතේ අවශ්‍යතා ටික හඳුනා ගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා ඇවිල්ලා සිස්ටම් ඉංජිනේර් කෙනෙක්. හරිද? ඔයා විසින් මම හිතන්න මම ඔයාගේ ළඟට වැඩක් ගන්න එන මම ක්ලයන්ට් කෙනෙක්. මම කස්ටමර් කෙනෙක්. මම ඇවිල්ලා ඔයාට කියනවා මට මගේ මෙහෙම සිල්ලර බඩු ව්‍යාපාරයක් තියෙනවා. මේ සිල්ලර බඩු ව්‍යාපාරයට අදාළ සිස්ටම් එකක් හදලා දෙන්න කියලා. එතකොට ඔයා විසින් මොකද කරන්නේ? ඔයා විසින් පුතේ ඉස්සෙල්ලාම මගේ තියෙන අවශ්‍යතා හඳුනා ගන්නවා. ඒ කියන්නේ මට මොන වගේ දෙයක්ද ඔයාගෙන් වෙන්න ඕන? අවශ්‍යතා හඳුනා ගැනීම. ඊට පස්සේ පුතේ දෙවැනියට මොකද කරන්නේ? මගේ තියෙන මේ අවශ්‍යතා ටික හඳුනාගෙන ඔයා විසින් මොකද කරන්නේ? ඊගාවට මගේ තියෙන අවශ්‍යතාවලට ගැළපෙන විදිහට විසඳුම් සැලසුම් කරනවා. මගේ තියෙන අවශ්‍යතාවලට ගැළපෙන විදිහට මොකද කරන්නේ? විසඳුම් සැලසුම් කරනවා. ඊට පස්සේ පුතේ විසඳුම් සැලසුම් කරලා ඊගාවට මොකද කරන්නේ? මේ විසඳුම් ටික කේතකරණය කරනවා. කේතකරණය කරනවා කියන්නේ පුතේ අපි සැලසුම් කරගත්ත විසඳුම් ටික පරිගණකයට කෝඩ් කරනවා. පරිගණකයට ඇතුළත් කරනවා. ඒ කෝඩින් සිස්ටම් තියෙනවා පුතේ. දැන් අපේ සිලබස් එකේ අපිට තියෙන Pascal programming language එක ක්‍රමලේඛන භාෂාවක් භාවිතා කරලා පරිගණක ගත කරනවා. ඒකට තමයි කියන්නේ පුතේ විසඳුම් කේතකරණය කිරීම කියලා. ඊට පස්සේ අපි පුතේ මොන జగත කෝඩ් කරත් අනිවාර්යෙන් මොනවද? මෙන්න මේ දෝෂ ඇති වෙනවා. ඒ නිසා අපි ඊගා පියවර විදිහට කරනවා. අපි කේතකරණය කරපු විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. අපි මේ කේතකරණය කරපු විසඳුම් ටික පරීක්ෂා කරලා ඒ අදාළ දෝෂ ඉවත් කිරීම. ඊට පස්සේ පුතේ අවසානයේට කලින් කරනවා පද්ධතිය පිහිටුවීම. අපේ හදපු පද්ධතිය අපි පිහිටවනවා. ඊට පස්සේ මොකද කරන්න පුතේ? සෑම පද්ධතියක්ම පුතේ පිහිටෙව්වට පස්සේ භාවිතයත් සමග විවිධ ගැටලු වෙනවා. අන්නේ ගැටලු निराකරණය කරගනිමින් ඉදිරියට යනවට අපි කියනවා මොකද්ද? පද්ධතිය නඩත්තු කිරීම. එහෙනම් ආයෙත් මාත් එක්ක කියමු. ඉස්සල්ලාම අපි පද්ධතියක් නිර්මාණය කරනකොට මොකද්ද කරන්නේ? අවශ්‍යතා හඳුනා ගන්නවා. අවශ්‍යතා ටික හඳුනාගෙන ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? අපි දැන් අවශ්‍යතා හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අවශ්‍යතා හඳුනාගෙන විසඳුම් ටික සැලසුම් කරනවා. ඉස්සල්ලාම කරා අවශ්‍යතා හඳුනා ගැනීම. ඊට පස්සේ අවශ්‍යතා ටික හඳුනාගෙන මොකද පුතේ කරේ? විසඳුම් සැලසුම් කිරීම. විසඳුම් සැලසුම් කරලා පුතේ ඊගාට මොකද්ද කරන්නේ? මේ සැලසුම් කරපු විසඳුම් ටික මොකද්ද? විසඳුම් කේතකරණය කිරීම. ඊට පස්සේ පුතේ විසඳුම් කේතකරණය කරාට පස්සේ මොකද්ද කියන්නේ? විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. අපි මේ කේතකරණය කරපුවාගේ දෝෂ තියෙනවා නම් ඉවත් කරනවා. ඊට පස්සේ පුතේ පද්ධතිය පිහිටවනවා. පිහිටෙවුවට පස්සේ අවසානයේ කරනවා මොකද්ද පුතේ? පද්ධතිය නඩත්තු කිරීම. එහෙනම් ඔන්න ආයෙ බලමු. මොනවද මේක කරන්නේ? අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් කේතකරණය කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධති පිහිටවීම, පද්ධති නඩත්තු කිරීම. හරි නේද? පුතේ මේ 1 2 3 4 5 6 දාන්න. ඉංග්‍රීසි එකත් එක්ක මම මේක ඔයාලට අද කටපාඩම් කරවනවා. විභාගෙට අනිවාර්යෙන් එනවාමයි. ලියන්න.
ඉක්මන් කරමු. ඉංග්‍රීසි එකක් දාගන්න. Hello. Okay. මේ අපිට ක්ලාස් කරන්න තාම අවසර දීලා නැහැ නේ වස්නාහිර පළාතේ. ඔව්. කී වසරේද? පන්ති ගාස්තු නම් ගෙවන්න ඕන. ඊට අමතරව අපේ පන්ති කාලසටහන තියෙන්නේ අපි 10 වසරේ තියෙන බ්‍රහස්පතින්දා 3ට තියෙන එක කණ්ඩායම. සෙනසුරාදා මම මිස්ටර් මට ආයේ WhatsApp message එකක් දාන්න කාලසටහන එවන්න. ඔව්. ඔක්ස්ෆර්ඩ් එකේ ස්ථිර වේලාව තියෙන්නේ සෙනසුරාදා 10 සිට 12 වෙනකම්. ඒකේ එන්න බැරි ළමයිට සෙනසුරාදා පාන්දර 7-9 එකක් තියෙන උදේ 7-9 එකක් තියෙනවා තව එකක්. ඊට අමතරව සෙනසුරාදා එන්න බැරි ළමයින්ට බදාදා ඔන්ලයින් ක්ලාස් එකක් බ්‍රහස්පතින්දා ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා 3-5. ඒත් එන්න බැරි ළමයින්ට ඉරිදා දැන් අපි 12ට පටන් ගන්නවා ඒත් ඔන්ලයින් ක්ලාස් එක. ඊට අමතරව බ්‍රහස්පතින්දා 8ට පේපර් ක්ලාස් එක තියෙනවා. සඳුදා අඟහරුවාදා බදාදා පාන්දර 4:00 ඉඳන් රිවිෂන් ක්ලාස් එක තියෙනවා. බැරි වෙලා හරි එක දවසක් කර ඉන්න බැරි වුණොත් එහෙම තව ලින්ක් එකක් දානවා. ඒකෙන් ඕන වෙලාවක පන්තියට බලන්න පුළුවන්. ඔව් දැන් මිස් ටියුට් එක ගත්තට පස්සේ ටියුට් එකේ තියෙනවා මෙම නිබන්ධනය සඳහා පහත් උපදෙස් පිළිබඳින් කියලා. එතකොට ඒ නම්බරේට WhatsApp වලින් දැම්ම නම් හරි. එතකොට මම ඇඩ් කරන්නම්. හරි. පුතේ තාමත් ලිව්වේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. පුතේ අපි ආපහු කියමු. මොකද්ද පළවෙනි පියවර? අවශ්‍යතා හඳුනා ගැනීම. හරිද? මොනවද? ID මොනවද? මොකද ඔඩිය ගන්න යාළුවා? හොඳයි පුතේ. පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා ටික හඳුනා ගන්නවා.
අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ පුතේ ඊගාට මොකද කරන්නේ? විසඳුම් සැලසුම් කිරීම. විසඳුම් ටිකක් සැලසුම් කරනවා. විසඳුම් සැලසුම් කරලා පුතේ ඊගාවට කරනවා විසඳුම් කේතකරණය කිරීම. අවශ්‍යතා හඳුනාගත්තා, විසඳුම් ටික සැලසුම් කරා, ඊගාවට කරනවා විසඳුම් කේතකරණය කිරීම. විසඳුම් කේතකරණය කිරීම කරාට පස්සේ පුතේ ඊගාවට කරනවා විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. අපි මේ කේතකරණය කරපු විසඳුම් ටික තියෙනවානේ. ඒ ටික පරීක්ෂා කරලා දෝෂ ඉවත් කරනවා. ඊට පස්සේ පුතේ පද්ධතිය පිහිටවනවා. පද්ධතිය පිහිටවල පුතේ මොකද කරන්නේ? පද්ධතිය නඩත්තු කරනවා. දාගන්න මාතෘකාව අවශ්‍යතා හඳුනා ගැනීම. අපි දැන් බලමු කොහොමද අපි පද්ධතියක් සැලසුම් කරනකොට නැත්නම් පද්ධතියක් නිර්මාණය කරනකොට අවශ්‍යතා හඳුනා ගන්නේ කියලා. දාගන්න මාතෘකාව. හරි පුතේ අනිත් පන්ති වල මෙන්න මේ ටික තමයි අපි මේ සතිය තුල කරලා තියෙන්නේ. ආයේ අපේ රිවිෂන් ක්ලාස් එක සඳ පාන්දර පැවැත්වෙනවා YouTube live එකෙන්. ඒකේ link එකෙන් බලන්න පුළුවන්. සියලු දෙනා මේ වෙලාවට රැඳිලා ඉන්න. මම උදේ 12 වෙන්න කලින් ඒක ඉවත් කරනවා ආපහු. ඒ නිසා ඒ වෙලාවටම එන්න. ඊගාව කාරණේ බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එකක් තියෙනවා. ඊයේ Excel seminar එකට ආව නැති සියලු දෙනාට මම ඒකේ link එක දාන්නම්. ඒකට සම්බන්ධ වෙන්න. ඊගාවට 12ට ආයේ 10 වසර පන්තිය පටන් ගන්නවා. ඒකටත් ඔයාලා කැමති නම් එන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාට පුතේ ආයිබෝවන් අද උගන්වපු පාඩම තේරුණා කියලා සිතනවා සහ යාළුවන්ට අපේ පන්තිය ගැන අනිවාර්යෙන් පණිවිඩය දෙන්න අපි එන ඊගාව දවසේ හම්බ වෙමු.